දෙවියන් වහන්සේට සියලු ගෞරවයත් ප්‍රශංසාවත් මහිමයත් පුද කරන මේ උදෑසන විසුද්ධ උදේමයේ සඳහා නිවෙස්වල සිට විදේශී මෙන්ම විදේශගතවද සිට එකතු වෙන ඔබ සියලු දෙනාට පිය පුත් සුදත්‍රියෙක් දෙවි සමුදුන්ගේ ආශිර්වාදය පුද කර සිටින්න කැමැතියි. අපි කෙටි නිහඬ කාලයක් ගත කරමින් විසුද්ධ උදේමයේ සඳහා අපි සූදානම් වෙමු. අපි බයිබලයේ ගීතාවලිය පොතේ 119 වෙනි ගීතිකාවේ 41 වෙනි පදයේ සිට 48 වෙනි පදයේ දක්වා මෙනෙහි කර සිටිමු. ගීතාවලිය 119 වෙනි ගීතිකාවේ 41 වෙනි පදයේ සිට 48 වෙනි පදයේ දක්වා. ස්වාමිනී ඔබගේ වචනේ පරිද්දෙන් ඔබගේ කරුණාව එනම් ඔබගේ ගැලවීම මා වෙතට පැමිණේවා. එවිට මම නින්දා කරන්නන්ට දිය යුතු උත්තරයක් මට ඇතිවන්නේය. මක් නිසාද මම ඔබගේ වචනය කෙරෙහි විශ්වාස කරමි. තවද සත්‍ය වචන මාගේ කටින් සහ මොළින් ඉවත් නොකළ මැනව. මක් නිසාද ඔබගේ විනාශයන් කෙරෙහි බලාපොරොත්තු වෙමි. මෙසේ ඔබගේ ව්‍යවස්ථාව සදාකල්ම නිතරම පවත්වන්නෙමි. මම නිදහස් ලෙස හැසිරෙන්නෙමි. මක් නිසාද ඔබගේ නියෝග සෙවීමි. රාජුන් ඉදිරියේ ඔබගේ ශික්ෂා ගැන ලැජ්ජා නොවි කතා කරන්නෙමි. මා ප්‍රේම කළා වූ ඔබගේ ආඥාවන් කෙරෙහි ප්‍රීති වන්නෙමි. මා ප්‍රේම කළා වූ ඔබගේ ආඥාවන් දෙස මගේ ආත්මසවමින් ඔබගේ පනත් භාවනා කරන්නෙමි. දෙවියන්ට ස්තුති කරමු ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ වචනේ දියත්ව බලාපොරොත්තු අපේ ජීවිතය තුළ සම්පූර්ණ කරන්නේ ස්වාමීන් වහන්සේව මේ උදෑසන අපි ඔසවමු. අපි පළමුවන ගීතිකාව හා එකතු වෙමු.
කරමු. ජීවමාන සර්ව බලධාරී පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ එකම පුත්‍රයාණන් වහන්සේ කරුණ කොටගෙන අපට දුන්නා වූ ජීවනයේ බලාපොරොත්තු ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. ජීවමාන දෙවි සමුද්‍රයේ ඔබ වහන්සේගේ පුත්‍රයන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස්ගේ ක්‍රිස්තුස් ශරීරයේ නැමැති සභාවේ අවයවයන් ලෙස මේ උදෑසන ඔබ වහන්සේගේ අභිමුඛයට අපේ නිවෙස්වල සිට සහභාගීකම දරන්ට දුන්නා වූ අවස්ථාව ගැන ඔබ වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. ජීවමාන දෙවි සමුද්‍රයේ සැබවින්ම ඔබ වහන්සේගේ වචනය තුළ අපට දී ඇතව බලාපොරොත්තු තුළ ජීවත් වෙන්නට ජීවිතය අපේ විවිධ දුක් කරදර කම්කටොළු පීඩාවන් එන විට ඒ වචනේ ස්වාමිනී මෙනෙහි කරමින් ඒ වචනේ තුලින් අපේ ජීවිතේ ශක්තිමත් කරගන්නට නිරතුරු අපට මඟ පෙන්වීම ලබා දුන මැනව ස්වාමිනී. ජීවමාන දෙවි සමුද්‍රයේ ඔබ වහන්සේව ගෞරවයට මහිමයට පත් කරමින් පවත්වනු ලබන මේ සුද්ධ උදේමය ඔබ වහන්සේගේම කරුණාවේ දෑතට බාර කරන අතර සමිඳුනි අපගේ වැරදි වලට පාප දෝෂ වලට කමා වෙමි. ස්වාමීන් වහන්සේ නොවටිනා වූ අපව ඔබ වහන්සේගේ පුත්‍රයන් වහන්සේ කන්න කොටගෙන වටිනා පුද්ගලින් බවට පත් කළේ කන්න කොටගෙන ජීවමාන දෙවි සමුද්‍ර අපගේ පාප ගැන අවංකව පසුතැවිලි වෙලා ඔබ වහන්සේගේ අභිමුඛයට උදෑසන අප සෑම දිනකටම බලය මඟ පෙන්වීම වරේ දුනු මැනව ස්වාමීනි. ස්වාමීනි මේ සුද්ධ උදේම ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. මේ දේවමිත්‍රය ඔබ වහන්සේම ගෞරවයට මහිමයට පත් කළ මැනව ස්වාමීනි. ජීවමාන දෙවි සමුද්‍රයේ මේ ගායනා තුළින් ඔබ වහන්සේ ගෞරවයට මහිමයට පත් වූ මැනව. ඔබ වහන්සේගේ වචනේ තුළින් ඔබ වහන්සේගේ දරුවන්ගේ ජීවිත ස්වාමීනි ආලෝකමත් කළ මැනව. අපගේ ආශාවන් කන්නන ඔබ වහන්සේ ඇසුව මැනව ස්වාමීනි. මේ කාලය තුළ සැබවින්ම ආත්මෙද සැබෑකමින්ද ඔබ වහන්සේ නම දින්නට මේ සෑම දිනකටම පුළුවන්කම ලබා දුන මැනව ස්වාමීනි. මේ දේවමිත්‍ර ඔබ වහන්සේ ජීවමාන වැඩ වාසය කළ මැනව. ජීවමාන දෙවි සමුද්‍රයේ ඔබ වහන්සේගේ දරුවන් තුළ ඔබ වහන්සේ ජීවමාන වැඩ වාසය කරමින් මේ දේවමය ආයකා බැද්ද වෙන සෑම දිනකටම පුළුවන්කම ලබා දුන මැනව. ඔබ වහන්සේගේ ස්වර්ගික කරුණාව දිව්‍ය අනුග්‍රහය මේ සෑම දරුවෙකුටම සෑම පවුලක් මතම ලැබුව මැනව ස්වාමීනි. ජීවමාන දෙවි සමුද්‍රයේ සිළු ගෞරවයේ ප්‍රශංසාව මහිමය ඔබ වහන්සේට පුද කරමින් මේ දෙහිම ඔබ වහන්සේට බාර කරන මේ සහභාගීකම දරන ජීවමාන දෙවි සමුද්‍රයේ නිවෙස් වලට වී මෙහා එකතු වෙන මේ සෑම දිනක ඔබ වහන්සේගේම බලවන්ත දෑතට බාර කරන මේ සෑම පවුලක්ම සෑම නිවසක්ම බාර කරන මුළු මහත් දේශයේම ඔබ වහන්සේගේ බලවන්ත දෑතට බාර කරන ඔබ වහන්සේගේ මුළු මහත් මැවිලි ඔබ වහන්සේගේ කරුණාවේ දෑතට බාර කරන මේ දේවමය බාරයි ඔබ වහන්සේට අපිට බාර වෙනවා. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයට වටිනාකම නිසා ආමේන්. මේ උදෑසනට නියමිත බයිබල් කියවීම අපි මෙනෙහි කර සිටිමු. පළමුවන පේත්‍රුස් පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 12 වෙනි පදය දක්වා. පළවෙනි පේත්‍රුස් පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 12 වෙනි පදය දක්වා අපි දැන් මෙනෙහි කර සිටිමු. නොවැම්බර් 22 වන දිනට යෙදී ඇති ශුද්ධ ලියවිලි කියවීම. පළවන පේත්‍රුස් සාමාන්‍ය පත්‍රයේ පළවන පරිච්ඡේදයේ
3වන පදයේ සිට 12වන පදය දක්වා මෙසේ ලියවී තිබේ. ක්‍රිස්තියානිකාරයට ලැබෙන උරුමයේ අනර්ඝකම. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද අන්තිම කාලයේහි එලිදරව් වෙන්නට සූදානම්ව තිබෙන ගැලවීමට දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරන කොටගෙන ආරක්ෂා කරනු ලබන්නා වූ නුඹලා උදෙසා ස්වර්ගයේ තබා තිබෙන්නා වූ ජරාවට නොපැමිණනා වූ නොකිලිටි වූ පහනවන්නා වූ උරුමයක් ගැන ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගේ නැගිටීම කරන කොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදනය කළසේක. ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නමුත් ඒ ගැලවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය. එසේ ශෝකයට පත්වන්නේ නාස්ති වී යන්නා වූ එසේ වුවත් ගින්නෙන් සෝදිසි කරන්නා වූ රණට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවත් මහිමයක් ගෞරවයක් පැමිණෙන පිණිසය. නුඹලා උන්වහන්සේ නුදුටු නමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නකෝය. දැන් උන්වහන්සේ නොදකින නමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැලවීම ලබමින් කියා නිම කළ නොහැකි වූ තේජසින් පූර්ණ වූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය. නුඹලාට පැමිණෙන්නට තිබුණු අනුග්‍රහය ගැන අනාගත වාක්‍යකී අනාගත වක්තෘවරු ඒ ගැලවීම ගැන බොහෝ සෙයින් විභාග කොට සෙව්වෝය. ඔවුන් තුලෙහි ක්‍රිස්තුස් වහන්සේගේ ආඥානන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේට නියම වූ වදවිඳීමද ඊට පසු පැමිණෙන තේජසද ගැන කලින් සාක්ෂි දුන් විට කවර කාලයක් නොහොත් කොයි ප්‍රකාර කාලයක් හැඟුසේක්ද කියා ඔවුන් සෙව්වෝය. ඔවුන් මේ දේවල් ගැන සේවය කරන්නේ තමන්ට නොව නුඹලාට බව ඔවුන්ට එළිදරව් කරන ලද්දේය. ස්වර්ගයේ නිවන ලද ශුද්ධාත්මයන්න් වහන්සේ කරන කොටගෙන ශුභාරංචිය නුඹලාට ප්‍රකාශ කළ තැනැත්තන් ලවා දැන් ඒවා දන්වන ලද්දෝය. ඒ දේවල් බලා දැනගන්න දේවදූතයෝ ආශා වෙති. ශුද්ධ ලියවිල්ල එසේය. ආමේන්. Oh
ලෝකයක් ඒ වගේම අපගේ දේශයත් මේ භයානක වසංගත රෝගී තත්ත්වයක් තුල දැඩි පීඩාවකට ලක් වෙලා තිබෙන කාලයක් තුලයි අපි පසුවන්නේ. අපි බොහෝ දෙනෙක් මේ වන විට නිවෙස් වලට වෙලා අපේ දෛනික කාරණාවන් ගොඩක් සීමා සහිත වෙලා තිබෙන්නේ. අපිට එළියට බැහැර වෙන්න ඉතාමත් අමාරුයි. අපේ දෛනික කාරණාවන් වල යෙදෙන්න අමාරුයි. මේ සියලු පීඩාවන් තුල තමයි මේ දිනවල අපි කල්ගත කරනු ලබන්නේ. සැබවින්ම එක පැත්තකින් මේ භයානක වසංගත රෝගය තුල අපිට ඇති වෙනා බිය තුල අපේ ජීවිත අවදානම ගැන ඒ අවදානම අභිබව අපේ ජීවිතේ ආරක්ෂා කරගත යුතු ආකාරය පිළිබඳව අපි දැඩි ලෙස අපි උනන්දු වෙනවා. ඒ ගැන අපි ගොඩක් වෙලාවට අරගල කරනවා. තවත් පැත්තකින් අපගේ දෛනික කාරණාවන් ඉදිරියදා කාරණාවන් අපගේ ජන ජීවිතයේ ගොඩනගා ගන්නට අපි කටයුතු කරනවා. මන්ද අප බොහෝ දෙනෙක්ගේ ජන ජීවිතයට මේ වන විට විවිධ ආකාරයේ බලපෑම් ඇවිල්ලා තිබෙනවා. නිසාද අප බොහෝ දෛනික කාරණාවන් කරන්ට අපහසුතාවයක තිබෙන අපහසුතාවයක්ව පවතින යුගයක ජීවමාන දෙවිස් සම්බුදුන් මෙවන් වෙලාවක අපිට මඟ පෙන්වීම ලබා දෙනවා. දෙවියන් වහන්සේ තුල අපගේ ස්ථිරත්වය අපි ගොඩනගා ගන්න කොහොමද කියලා. වාගේ ප්‍රේමණීය සහෝදරය සහෝදරිය දෙවියන් වහන්සේගේ වචනය තුලින් අපිට ලැබෙනා වූ මඟ පෙන්වීම තුල මෙවන් අවස්ථාවක අපගේ ආධ්‍යාත්මික ගුණ වගාවන් ගොඩනගමින් දෙවියන් වහන්සේට වඩා ලං වෙමින් උන්වහන්සේගේ වචනයෙන් අපිට දී ඇත්තා වූ මඟ පෙන්වීම තුල ඒ බලාපොරොත්තු තුල අපගේ ජීවිතේ ශක්තිමත් කරගන්න අවශ්‍යයි. මේ උදැසන කිවා දෙනු ලැබුවා වූ පේදුරුතුමා විසින් ලියන ලද පළවෙනි යවුම් පත්‍රයේ මේ පද කීපය මෙනෙහි කරනකොට දෙවියන් වහන්සේ අපට ලබා දී ඇත්තා වූ ඒ පුදුම බලාපොරොත්තුවක් ගැන මේ උදැසන ඔබත් එක්ක බෙදා ගන්න කැමැති. විශේෂයෙන් මේ වචනේ තුලින් පෞතුමා අපිට ලබා දෙවියන් වහන්සේ අපි සමාවෙන්න පේදුරුතුමා දෙවියන් වහන්සේ විසින් අපට ලබා දෙන ඒ උරුමකාරකමක් ගැන විශේෂ උරුමකාරකමක් ගැන සඳහන් කරනු ලබනවා. විශේෂයෙන් පේදුරුතුමා මේ සුභාර මෙව යවුම් පත්‍රයේ ලියන ලද්දේ එදා රෝම අධිරාජ්‍යවාදීන්ගේ දැඩි පීඩාවට වැදහිලිවතු ලක් වෙලා හිටපු යුගයක්. ඒක නිසා විශේෂයෙන් පේදුරුතුමා මේ පීඩාව අත්දැක්කා වූ කෙනෙක්. ඒකාතකේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසපත් වීම සහ උත්ථානයත් සමග ඔවුන් දැඩි පීඩාවට ලක් වෙලා හිටියා. වක්නිසා දුන්නාසගේ මරණයත් සමග යුදෙව්වරුන්ගෙන් මේ අයට යේසුස් වහන්සේගේ ගෝලයන්ට පීඩාව ජීවිත තර්ජන එයිද කියන කාරණාව. ඒ වගේම තමයි පේදුරුතුමා මේ යවුම් පත්‍රයේ ලියන කාලේ වන විටත් රෝම අධිරාජ්‍යයේ පාලකීන්ගේ දැඩි පීඩාව තුළ තමයි කිතුනුවත් ජීවත් වුණේ. වක්නිසාද යේසුස් ක්‍රිස්තුස් උත්ථානයේ කන්න කොටගෙන උන්වහන්සේ අදහගෙන පිළිගෙන උන්වහන්සේ යන යන්නා වූ අයට එදා රෝම අධිරාජ්‍ය පාලකීන්ගේ දැඩි පීඩාව තිබුණා. එයාට ජීවිත තර්ජන තිබුණා. ජීවිත විනාශයන් තිබුණා. මේ නිසා මේ තැති අරගෙන තිබුණු යුගයක තමයි පේදුරුතුමා මේ යවුම් පත්‍රයේ ඔවුන්ට ලියන්නේ ලැබුණේ. විශේෂයෙන් පීඩා කාලය තුලදී ඔහුගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න පිණිස ඒ වගේම ඔහුගේ ඇදහිල්ල පිළිබඳව ඔහුගේ ඇදහිල්ල තුල තව තවත් ධෛර්යමත් මේ ඇදහිලිවතුන්ව ධෛර්යමත් කිරීම පිණිස ඒ වගේම මේ තුල ක්‍රිස්තුස් වහන්සේගේ මාර්ගයේ කර්ම කොටගෙන ඔවුන්ට ස්ථිරව සිටමින් ජීවිතේ ජය ගන්න ආකාරය පිළිබඳවත් මේ කොටස තුලින් පේදුරුතුමා අපිට පෙන්වනු ලබනවා. මේ කොටස එදාටත් ඒ වගේම පසු කාලීනව ඒ වගේම අදට ඉදිරියට සැබවින්ම මේ මඟ පෙන්වීම අපිට ලබා ගන්න පුළුවන් මේ පීඩා සමයත් ඒ වගේම ඒ තුල ක්‍රිස්තුස් වහන්සේ තුල අපි කොහොමද අපේ ජීවිතේ ජයග්‍රහණය කියන කාරණාව එදා මේ අද අපිට නියම ආකාරයෙන් පෙන්වන්න කර දෙනවා. ඒක ක්‍රිස්තුස් වහන්සේගේ නැවත ඊම දක්වාම මේක වළංගු කාරණාවක්. අද බයිබල් පාඨය තුල ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට ජය ලබා දෙන සදාකාලික උරුමයක් ගැන පේදුරුතුමා සඳහන් කරනු ලබනවා. විශේෂයෙන් පළවෙනි පේදුරු පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ තුල සඳහන් කරනවා නුඹලා උදෙසා ස්වර්ගයේ තබා තිබෙන්නා වූ
ජරාවට නොපැමිණෙන්නා වූ නොකලිත වූ පහ නොවෙන්නා වූ උරුමයක් ගැන ජීවන බලාපොරොත්තුවක්. මේ කාරණාව ජරාවට නොපැමිණෙන්නා වූ නුඹලා උදෙසා ස්වර්ගයේ තිබෙන්නා වූ ඒ වගේම නොකිලිත වූ පහ නොවෙන්නා වූ උරුමයක් ගැන පේදුරුතුමා සඳහන් කරනු ලබනවා. ඊළඟට පස්වෙනි පදයට යනකොට කියනවා ඒ උරුමය මොකක්ද කියන දේ පේදුරුතුමා සඳහන් කරනු ලබනවා. පේදුරුතුමා කියනවා ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගේ නැගිටීම කර්ණ කොටගෙන උන්වහන්සේගේ තමන්ගේ මහත් දයාව ලෙස අපව නැවත උත්පාදන කළසේක. මගේ ප්‍රේණීය සහෝදර සහෝදරිය ජීවන බලාපොරොත්තුවක් මේ කර්ණ කොටගෙන අපිට ලබා දීලා තිබෙනවා. යගේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මලුන්ගේ නැගිටීම කර්ණ කොටගෙන තමන් වහන්සේගේ මහත් දයාව ලෙස මේක ක්‍රිස්තුස් වහන්සේ අපිට දැක්වූ පුදුම ප්‍රේමයේ පුදුම අනුග්‍රහයි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේ අපිට ජීවිතේ නැවත උත්පාදනයක් ලබා දීලා තිබෙනවා. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියන්ට 6 වෙනි පදයට යනකොට ඒ තුල අපිට ඉමහත් බලාපොරොත්තුවක් ලබා දෙන බව. 6 වෙනි පදේ කියනවා නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නමුත් ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්ත වූය. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය ඉතාමත් කෙටි කාලයක් මේක කියනවා නුඹලා දැන් ස්වල්ප කාලයක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත් වෙනවා. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය පේදුරුතුමා මේ ජනතාවට කියනා වූ කාරණාව තමයි නුඹලා ශෝකයට පත් වෙලා තිබෙනවා. නමුත් මේ ශෝකය ඉතාමත් කෙටි කාලයක ශෝකයක් බව. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය අපේ ජීවිත ගමන තුල මේ පේදුරුතුමා තමන්ගේ ජීවිත අත්දැකීම තමයි මේක කියන්නේ. පේතුරුතුමා කියන්නේ සැබවින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවය ඇස් දෙකෙන් දැක්කා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය ඇස් දෙකෙන් දැක්කා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ඇස් දෙකෙන් දැක්කා. උන්වහන්සේ මරණය පරාජය කළා. ඒ හිස්තු සොහන ඇස් දෙකෙන් දුටුවා වූ යේසුස් වහන්සේගේ ළඟම ගෝලේ. ඒ වගේම උන්වහන්සේගේ උත්ථානය මෙන්ම උන්වහන්සේගේ ස්වර්ගාරෝහණය ඇස් දෙකෙන් අද්දුටුවා වූ ගෝලේ. ඒ වගේම උන්වහන්සේගේ උත්ථානයේ කන්න කොටගෙන ආත්මයන් ඒ විශේෂයෙන් ඒ පෙන්තකොස්ත දවසේ සුදාත්මයන් වහන්සේගේ බලය තුල දේශනා කරමින් ඒ කිතුණු සභාව ආරම්භ කළේ මේ පේදුරුතුමා. ඒ කන්න කොටගෙන ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ඒ උත්ථානයේ කන්න කොටගෙන මිනිස්යාගේ ජීවිතයට ලබා දුන්නා වූ ගැලවීම ඒ ගැලවීම තුල ස්වර්ග රාජ්‍ය තුල අපිට ලැබෙනා වූ සදාකාලික උරුමකාරකම් ගැන පාවු පේදුරුතුමා ඉතාමත් දැඩි අත්දැකීමක සැබවින්ම සැබෑම සාක්ෂිකාරයෙක් තමයි පේදුරුතුමා කියලා කියන්නේ. ඔහු ඒ අත්දැකීම දැන් මේ සෙනගට කියන නුඹලා මේ අවස්ථාවේදී බය වෙන්න අවශ්‍ය නැහැ. බලාපොරොත්තු රහිත සෙනගක් වෙන්න අවශ්‍ය නැහැ. මක් නිසාද? ස්වර්ග රාජ්‍ය තුල නොකලිතු පහ නොවන නුඹලාට ඒ උරුමයක් නුඹලාට ලබා දීලා තිබුණා. නුඹලාට උරුම වී තිබෙනවා. නුඹලා දැන් මේ ලබන්නා වූ නුඹලගේ පීඩා මේ ශෝකය ඉතාමත් කෙටි කාලයක් විතරයි. සමහර විට මේ ජීවිත කාලය තුලම නුඹලා පීඩාවෙන් ඉන්න සිද්ධ වෙයි. නමුත් ඊට එහා ගියා වූ සදාකාලික බලාපොරොත්තුව ජීවිතේ බලාපොරොත්තුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ඒක තමයි ඒක දෙවෙනි කොටස කියන්නේ ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්ත වෙනවා. මිනිස්යාට සැබවින් ස්වර්ගයේ ප්‍රීතිය උපදවන ඒ ගැලවීම නුඹලාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්න කොටගෙන නුඹලාට උරුම කර දීලා තිබෙනවා. 7 වෙනි පදයට එනකොට ඒකේ 7 වෙනි පදයට එනකොට කියනවා ඒ ගැලවීම නම් රණට වඩා නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමේ ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවත් ගෞරවයත් මහිමයත් ලැබෙන පිණිසය. සැබවින්ම 7 වෙනි පදයේ වෙනකොට ඒ උරුමකාරකම ගැන මහත් බලාපොරොත්තුවක්. මොකද්ද මේ උරුමකාරකම? ඒ තු ලබන ප්‍රීතිය. ඒ ප්‍රීතිය මොකද්ද කියන කාරණාව 7 වෙනි පදයට එනකොට පේතුරුතුමා සඳහන් කළා. මේක රණට වඩා නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීම. සාමාන්‍ය මේ ලෝකයේ තිබෙන වටිනාම වස්තුවක් තමයි රත්තරන් කියන දේ. අපි සාමාන්‍ය රත්තරන් කියන දේ ඉතාමත් වටිනා දෙයක් හැටියට අපි සැලකමු ලබනවා. පේතුරුතුමා කියනවා මේ රත්තරන් වලට වඩා වටිනා ඇදහිල්ල ඔබලා ක්‍රිස්තුස් වහන්සේ තුල ලබන්නා තබන්නා ඇදහිල්ල මක්නිසාද දැන්
නුඹලා කිසිස් වහන්සේ පිළිගත්තා වූ ජනතාව. උන්වහන්සේ තුළ අලුතෙන් උත්පාදනය ලැබුවා වූ ජනතාව. උන්වහන්සේගේ උත්ථානයේ කර්ණ කොටගෙන ඒ සුභාරංචිය තුළ උත්පාදනය ලැබුවා වූ ජනතාව. දැන් නුඹලාට ඒ කිසිස් වහන්සේ තුළ ඇදහිල්ල ඇති කර ගැනීමෙන් මේ රන්වට වඩා වටින රත්තරන් වලට වඩා වටිනා ඒ ඇදහිල්ල කර්ණ කොටගෙන ඒ කිසිස් වහන්සේගේ බලය උන්වහන්සේගේ බලය තුළ නුඹලාට සැබවින්ම උන්වහන්සේ එළිදරව් වීමේ දවසේදී නුඹලාට ප්‍රශංසාවත් ගෞරවයත් මහිමයත් ලැබෙන පිණිසයි. සැබවින්ම අපිට ලැබෙන උරුමකාරකම එක පැත්තකින් ඒ ස්වර්ග රාජ්‍ය තුල අපිට ලැබෙන වූ සදාකාලික උරුමකාරකම ඒ වගේම කිසිස් වහන්සේගේ නැවත ඊමේ දවසේ උන්වහන්සේ එළිදරව් වෙන දවසේදී කිසිස් වහන්සේ සමග ගෞරව මහිමයට ප්‍රශංසාවට පත් වී උන්වහන්සේ කර්ණ කොටගෙන උන්වහන්සේ කෙරෙහි අදහන්නන්ට උන්වහන්සේ ඒ අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඊළඟට මුලට යනකොට ඇත්තම තුන්වෙනි පදයේ තුල නැවත වරක් මේ බලාපොරොත්තු ගැන මෙයාකාට සඳහන් වෙනවා. මක්නිසාද අන්තිම කාලෙහි එළිදරව් වෙන්න සූදානම්ව තිබෙන ගැලවීමට දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කර්ණ කොටගෙන ආරක්ෂා කරනු ලබන්නා වූ මක්නිසාද අන්තිම කාලයේ එළිදරව් වෙන්න සූදානම්ව තිබෙන ගැලවීම සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේගේ නැවත ඊම බලාපොරොත්තුෙන් ඉන්නා වූ අපි ඒ එළිදරව් වීම බලාපොරොත්තුෙන් ඉන්නා වූ අපි ඒ ගැලවීම ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේ තුල ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තා වූ සෙනගට ඒ එළිදරව් වීම කර්ණ කොටගෙන ලැබෙනා වූ ස්වර්ගික ආශිර්වාද තුල දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කර්ණ කොටගෙන ආරක්ෂා කරනු ලබන්නා වූ සැබවින් මේ හැම උන්වහන්සේ තුල ස්ථිරව සිටින අයට ඇදහිල්ල කර්ණ කොටගෙන ඒ දෙවියන් වහන්සේගේ පුදුම ආරක්ෂාව කරුණාව උන්වහන්සේ අත්දකින්න සලස්වනවා. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරි සැබවින්ම දෙවියන් වහන්සේගේ පුදුම කරුණාව අනුග්‍රහය කර්ණ කොටගෙන අපිට ලැබෙන ආරක්ෂාව දෙවියන් වහන්සේ නිරතුරු අපිට ලැබෙන්න සලස්වනවා. උන්වහන්සේගේ ඒ කරුණාව ඒ අනුග්‍රහය කිසි විටකත් උන්වහන්සේ අතහරින්නේ නැහැ. උන්වහන්සේ අපිට අඩු කරන්නේ නැහැ. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය විශේෂයෙන් මේ දිනවල මේ මහත් වසංගතයක් තුළ මම මුලින් කතා කළ ආකාරයට අපි ගොඩක් වෙලාවට අපගේ ඇදහිල්ල හීන වෙන අවස්ථාවන් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කෙරෙහි ඇත්තව බලාපොරොත්තු අඩු වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඇත්තටම පේදුරුතුමාගේ මේ වචන තුලින් අපේ ජීවිත ගමන අපි ශක්තිමත් කරගන්න අවශ්‍යයි. අපේ ජීවිත ගමන ශක්තිමත් කරගන්න නම් මම නිතරම ඔබත් එක්ක බෙදා ගන්න වචනේ දෙවියන් වහන්සේ සමග ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග අපි ඇත්තාවේ ආත්මික වන්දනා ගමන අපි ස්ථිරව යන්න අවශ්‍යයි. අපගේ ඇදහිල්ල කිසි විටකත් අපි හීන කරගන්න අවශ්‍ය නැහැ. එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා කුණාටුව නිශ්චය කළ අවස්ථාවේදී ඒ ගෝණිය යේසුස් වහන්සේගේ යේසුස් වහන්සේට කියනවා ස්වාමීනි අපි විනාශ වෙන්න යනවා කියලා. යේසුස් වහන්සේ ආන්නේ මොකද්ද? ඔබලාගේ ඇදහිල්ල කොහෙද? උන්වහන්සේ මේ උදෑසන ඔබෙන් මගෙනුත් අහනවා ඔබලාගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න. මම මෙච්චර නුඹලායි ඉන්නවා. එදා යේසුස් වහන්සේ ඔබේ හිටියේ. අපේ ජීවිතේ නැමැති ඔරුවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්ථිරව සිටිනවා. අපි ගොඩක් වෙලාවට අපගේ ආත්මික වන්දනා ගමනට අද නිදිබර වෙලා ඇති. නමුත් ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන අප මැද වැඩ වාසය කරනවා. ඔබ කිසි විටකත් අත්කාරික ස්වාමීන් වහන්සේ අපත් සමග සිටිනවා. එදා ඔරුවේ උන්වහන්සේ හිටියව අද දවසේ ජීවමානව උන්වහන්සේ අපත් සමග සිටිනවා. එදා උන්වහන්සේ මහන්සියට නිදාගත්තා. නමුත් අද දවසේ අපි අපිට ගොඩක් වෙලාවට ආත්මිකව අපි මන්දගාමීව සිටිනවා. ගොඩක් පීඩා දුක් කරදර කම්කටොළු පීඩාව වෙනකොට අපේ ආත්මික ජීවිතේ ගොඩක් වෙලාවට දුර්වල වෙන අවස්ථාවන් තිබෙනවා. නමුත් යේසුස් වහන්සේ අපෙන් අහන නුඹලාගේ ඇදහිල්ල කොහොමද කියලා. පේදුරුතුමාගේ මේ වචන තුලින් අපි ශක්තිමත් වෙන්න අවශ්‍ය විශේෂයෙන් අපි පේදුරු පළවෙනි පරිච්ඡේදයේම 13 වෙනි පදයට යනකොට මේ ආකාරයට සඳහන් වෙනවා. ඒ නිසා නුඹලාගේ සිත් නැමැති කටි බැදගෙන සිහි ඇතුව සිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී නුඹලා වෙතට පමුණුන් ලබන්නට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තු සම්පූර්ණ ලෙස පිහිටුවා ගනිilla. සැබවින් උන්වහන්සේගේ එළිදරව් වීම තුල අපිට ලැබෙන උන්වහන්සේගේ අනුග්‍රහය තුල නුඹලාගේ බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න කියලා කියනවා. ඒ වගේම දෙවනි පේතුරුස් තුන්වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සඳහන් වෙනවා
ඉනිසා ප්‍රේමවන්තේනි නුඹලා මේ දේවල් බලා සිටින බැවින් උන්වහන්සේ ඉදිරිෙහි කැලැන් රහිතව නිදොස්ව සමාදානයෙන් යුක්තව දකින්න පිණිස උත්සාහ කරපල්ලා. සැබවින්ම උන්වහන්සේ ඉදිරියේ නිදොස් වූ සෙනගක් වෙන්න, කැලැන් රහිත සෙනගක් වෙන්න, උන්වහන්සේ සැබවින්ම උන්වහන්සේගේ සමාදානයේ අත්දකින්නා වූ සෙනගක් වෙන්න අපගේ ආත්මික ජීවිත උන්වහන්සේ තුළ අපි ශක්තිමත් කරගන්න අවශ්‍යයි. උන්වහන්සේ තුළ ඇත්ත ඇදහිල්ල බලාපොරොත්තු අපි ශක්තිමත් කරගන්න අවශ්‍යයි. මක් නිසාද? අපි සෑම විටම අත්නාරිනේ දෙවියන් වහන්සේ අපව ශක්තිමත් කරනවා, බලවත් කරනවා. යේසුස් වහන්සේ කිව්වා ලෝකේ නුඹලාට පීඩා තිබෙනවා. නමුත් ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. මක් නිසාද? මම ලෝකේ ජයගතිමි කියලා. යේසුස් වහන්සේ ලෝකයේ සියලු පීඩාවන්, සියලු දුක් කරදර කම්කටොළු පීඩාවන් අත්විඳලා ඒ සියල්ල අභිභව ජයගත්තා වූ යේසුස් වහන්සේ අපව බලවත් කරනවා. ඒ සියල්ල අභිභව ශක්තිමත් වෙනවා. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරිය, මේ කාලය තුල දැන් වහන්සේගේ වචනේ තුලින් අපි බලවත් වෙමු. ඔය ආත්මික ජීවිතේ ශක්තිමත් කරගනිමු. උන්වහන්සේගේ වචනේ අපි දිනපතා අධ්‍යයනය කරමු. උන්වහන්සේව ගෞරවයට මහිමටපත් කරමු. අපගේ ආක්ෂා ජීවිතේ ශක්තිමත් කරමු. ඒ වගේම සෑම සියලු දෙනාට ගරු කරමු. සියලු දෙනාට කීකර වෙමු. සියලු දෙනාට මඟ පෙන්වමු. සියලු දෙනාට අප උපස්ථාන කරමු. කිසිදු වහන්සේ වගේ යහපත්කම් කරමින් එකිනෙකාට ප්‍රේම කරමින් සැබවින් මේ භයානක වසංගතයේ මේ භූමියේ මහත් ලෝකේ දුරු කරන්න අපි අපගේ අනුග්‍රහය, අපගේ මඟ පෙන්වීම නිරතුරු සෑම දිනකට ලබා දෙමු. ඒ වගේම අපගේ ඇදහිල්ල ශක්තිමත් කරමින් දුර්වල සිටින හැම ජීවිතයක්ම අපි ශක්තිමත් කරමු. ඒ අයට අපි ශක්තිමත් වෙමු. සියලු ගෞරව ප්‍රශංසාවයි ස්වාමීන් වහන්සේට වේවා. අපි ආඥා කරමු. මුළු විශ්වයම පාලනය කරන සර්ව බලධාරී පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ වචනෙන් අපට දුන්නා වූ මඟ පෙන්වීම බලාපොරොත්තු වෙන ස්තුතියි ස්වාමීනි. ජීවමාන දේව සමුද්‍ර සෑම විටම ඔබ වහන්සේගේ වචනය මෙනෙහි කරන්ට, ඔබ වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්ට ස්වාමීනි. ඒ දවස් අපේ ජීවිතවලට අපි විවිධ අභියෝග වලට ජීවිතේ බොහොන දෙන විට ඔබ වහන්සේගේ වචනය තුලින් ශක්තිමත් වෙන්න සෑම විටම අපට පුළුවන්කම ලබා දුන මැනව. සමිඳුනි විශේෂයෙන් මේ දේව මෙහෙට එකතු වෙන සෑම දෙනෙක් ගැනම නැවතරක් ඔබ වහන්සේ ආරක්ෂා කරන අතර අප සභා පවුලේ සෑම දෙනෙක් ඔබ වහන්සේගේ පාමුලට ගෙනෙනවා ස්වාමීනි. සෑම දෙනෙකුටම ඔබ වහන්සේ අත තබන්න. සෑම දෙනෙකුටම ආශිර්වාද කළ මැනව ස්වාමීනි. දිව්‍ය සුවය, සනීපේ ශක්තිය, දිව්‍යමය අනුග්‍රහය සෑම දෙනෙක් මතම තබන්න ස්වාමීනි. ස්වාමීනි විශේෂයෙන් ඔබ වහන්සේගේ කරුණාවේ දෑතට මුළු මහත් දේශය බාර කරනවා ස්වාමීනි. ස්වාමීනි මේ කොරෝනා වසංගතයේ තුල පීඩා විඳින සෑම කෙනෙක් ගැනම ආරක්ෂා කරනවා. ස්වාමීනි මේ වසංගතයේ සම්පූර්ණයෙන් මේ දේශයෙන් ඉවත් වෙන්න ඔබ වහන්සේ සැලැස්සුව මැනව. මේ මුළු මහත් ලෝකයෙන් මේ වසංගතයේ සම්පූර්ණයෙන් ඉවත් කළ මැනව ස්වාමීනි. ඔබ වහන්සේ බලය දෙවියන් වහන්සේ ස්වාමීනි. ඔබ වහන්සේ සුවය දෙවියන් වහන්සේ ස්වාමීනි. ඔබ වහන්සේ හාස්කම දෙවියන් වහන්සේ ස්වාමීනි. ඔබ වහන්සේ කරන්න බැරි දෙයක් නෑ මගේ දේශුවේ. ස්වාමීනි ඔබ වහන්සේගේ බලවත් හස්තය මේ දේශයේ මත, මේ භූමිය මත තබන මේ වසංගතයේ සම්පූර්ණ මේ දේශයේ මුළු මහත් ලෝකයෙන් මුළු භූමිය ඉවත් වෙන ඔබ වහන්සේ සැලැස්සුව මැනව ස්වාමීනි. මේ ලෝකේ ජනතාවට සැනසීම සමාදානය ලබා දුන මැනව ස්වාමීනි. ජීවමාන සමුදුනි සෑම කෙනෙක් වසංගතෙන් ආරක්ෂා කරන් ජීවමාන සමුදුනි මේ දේශේ හැම දෙනෙක් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමීනි. ඒ පීඩා විඳින සෑම පවුලක් ගැනම ආරක්ෂා කරනවා. ඔබ වහන්සේ සෑම පවුලකට මත තබන්න ආශිර්වාද කරන්න ස්වාමීනි. සැනසීම සමාදානයි සුවේ සනීපේ ශක්තිය ඒ සෑම පවුලකටම ලබා දුන මැනව ස්වාමීනි. ස්වාමීනි විශේෂයෙන් මේ වැය වෙන ස්වාමීනි මේ දේශයේ සෑම නායකයෙක් ගැනම ආරක්ෂා කරනවා ස්වාමීනි. මේ දේශයේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු ජීවමාන දේව සමුද්‍ර අමාත්‍ය මණ්ඩලය බාර කරනවා ස්වාමීනි. මේ දේශයේ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සෑම කෙනෙක් ඔබ වහන්සේගේ කරුණාවේ දෑතට බාර කරනවා ස්වාමීනි. පොලිස්පතිතුමා ඇතුළු සියලුම නිලධාරීන් ස්වාමීනි සියලු නිලයට අයිති සෑම නිලධාරීන් ගැන ආරක්ෂා කරනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ඇතුළු සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළ සෑම කෙනෙක්ම ස්වාමීනි, සෑම තරාතිරමක කෙනෙක්ම ඔබ වහන්සේට බාර කරනවා. වගේ දේශුන් ඒ වගේම විවිධ ශාස්ත්‍රවල සිට විවිධ සහායක කණ්ඩායම් ලෙස ස්වාමීනි මේ වසංගතයේ මර්ධනය කරන්න එකතු වෙන සෑම දෙනෙක් ගැන මේ ආරක්ෂා කරනවා. ඔබ වහන්සේ පුදුම ආශිර්වාදේ, සුවය, ප්‍රඥාව, මඟ පෙන්වීමේ සෑම දෙනෙකුටම ලබා දෙන්න ස්වාමීනි. සෑම දෙනෙක් ශක්තිමත් කරන්න, බලවත් කරන්න. ඒකේ වැයවීම
ඔබ වහන්සේ ආස්වාද කරමි. ඒ කන්න කොටගෙන ස්වාමීනි මේ දේශය සුවපත් කරන්න ඔබ වහන්සේ පුළුවන්කම ලබා දෙන්න. සෑම ජනතාවක බාර කරනවා ස්වාමී. සෑම දිනකටම ආස්වාද කරන්න. මේ අවස්ථාවේදී බුද්ධිමත්ව කටයුතු කරමින් එකිනෙකාට ගරු කරමින් එකිනෙකාට ප්‍රේම කරමින් ස්වාමීනි මමත්වයෙන් බැහැර වෙලා අන්‍යයන් ගැන සිතමින් චිමදිව සම්බුදුනි මෙම වසංගතේ සම්පූර්ණයෙන් ඉවත් කරන්නට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න සෑම දිනකට පුළුවන්කම දෙන්න. මේ දේශයෙන් බාර කරන මුළු මහත් ලෝකෙන් බාර කරන ස්වාමීනි මේ වසංගතයේ තුල විවිධ පීඩාවන්ට ලක් ඇති සෑම දෙනෙක් ගැන මේ ආශා කරනවා. ආර්ථික ප්‍රශ්න තුල මානසික ප්‍රශ්න තුල ස්වාමීනි ව්‍යාපාරික ස්ථාන තුල ස්වාමීනි විවිධ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීලා සිට සෑම දෙනෙක් තමගේ ස්වයං රැකියා බිඳ වැටිලා ස්වාමීනි ආදාය මාර්ග සියල්ල ස්වාමීනි එන හිටිලා ජීවන ගමන තුල විවිධ ප්‍රශ්න වලට මුහුණ දීලා සිටිනවා ස්වාමීනි. ඒ සෑම දෙනෙක් ගැන මේ ආශා කරන සෑම දෙනෙකුට වහන්සේ තුල ජය ගන්න පුළුවන්. අද දවසේ වාචික වචන අපට දුන්නා බලාපොරොත්තු මාත් තුල ඇතව ජය සෑම දෙනෙකුට මාත් දක්න සලස්වන්න ස්වාමීනි. චිමන්දි සාමුදුනි සෑම කෙනෙක් බාර කරනවා. මුළු මා දේශයෙන් බාර කරන අපේ සභාපවුලේ සෑම දෙනෙක් ගැන මේ ආශා කරනවා. පාසල් යන දරුවන් සෑම දෙනෙක් ගැන මේ ආශා කරනවා. ඉතින් ආරම්භ කරන ස්වාමීනි විවිධ ප්‍රදේශවල පාසල් ඔබ වහන්සේ සෑම දරුවෙක්ම ආරක්ෂා කරන්න. සෑම දරුවෙක්ම ආශිර්වාද කරන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ පුදුම කරුණාව අනුග්‍රහය මේ සෑම දරුවෙක්ම තම ලැබුව මැනව ස්වාමීනි. එගම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වෙන සෑම දරුවෙක් ඔබ වහන්සේ කරුණාවෙන් දයාකර බාර කරනවා. එගේ මානසික ඒකාග්‍රතාවයේ ගොඩනගමින් ස්වාමීනි ඒ විභාගය සඳහා මුහුණ දෙන්න පුළුවන්කම දුන මැනව. සිරු අභියෝගී වත් කර මැනව ස්වාමීනි. සිරු ගෞරවයේ ප්‍රශංසාව මහිම ඔබ වහන්සේට පුද කරමින් සිරු යාඥා කන්නලා ඔබ වහන්සේගේ පාමුලට ගේනවා. ඔබ සෑම දිනක ඔබ වහන්සේ බාර වෙනවා යටත් වෙනවා. නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයට වටිනාකම නිසා මේ ආමේන්. අනුග්‍රහය සඳහා නැගිට සිටිමු. දැන් අපගේ පියවද වෙන වහන්සේගේ ප්‍රේමයත් පුතු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවත් සුදාත්මයන් වහන්සේගේ සැනසීම හා සමාදානිය නිවෙස්වලට වී මෙම සුද වූ දේව මිහායකතුල ඔබ සියලු දෙනා සමග මුළු මහත් රටවාසීන් සමග මුළු මහත් ලෝවාසීන් සමග දැනුත් මතු සැමකහල් නිවාත් ස්වාමීන් වහන්සේගේ නැවතීම දක්වා පවතින සේක්වා. ආමේන්. අපි ත්‍රිත්වයේ ප්‍රශංසාව එක්ව ගායනා කෙරෙමු. පියව දෙවිඳුන් හටත් පුතු ගැල